ආයිබෝන් සුබ උදෑසනක් දුවේ පුතේ අද අප ස්වාධීන රූපවාහිනී සේවයේ මෙහෙවන තක්ෂලා වැඩසටහනේ පුනරීක්ෂණ වැඩසටහන සඳහා ඔබ හමුවේ පුනරීක්ෂණ වැඩසටහන යටතේ අප මුහුණ දෙන විභාගයට කොහොමද මුහුණ දෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා කිරීමටයි සූදානම් වන්නේ. අප මීට පෙර වැඩසටහන් 10ක් ඔස්සේ ඔබට එක් පාඩම යටතේ විෂය කරුණු පැහැදිලි කරා. ඒ විෂය කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එම විෂය කරුණු යෙදෙන්නේ කොහොමද කියන එක අපි ඔබ හමුවේ තිබුවා. මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දුල පුතාලා විභාගයට සාර්ථකව ප්‍රශ්න තෝරා ගැනීමත්, ඒ වගේම ප්‍රශ්නවල තියෙන ගැටලු තැන් හඳුනා ගැනීමත්, ඒ වගේම කාලය කළමනාකරණය කිරීමත් පිළිබඳව දුල පුතාලාට අවබෝධයක් ලබා දීම සඳහා අප සූදානම් වෙන්නේ. ඒ සඳහා පළමුව අප මෙය විස්තර කරනවා කොහොමද දුවල පුතාලා ප්‍රශ්න පත්‍රයේ මුහුණ දී යුත්තේ කියන එකත්, දුවල පුතාලා ප්‍රශ්න තෝරා ගැනීමේදී මොනවද සැලකිය යුතු කරුණු කියන එකත්, ප්‍රශ්න පත්‍රයේ තුල ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එකත් අප සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. මම මුලින්ම මෙය ආරම්භ කිරීමට මා සමග ඉන්න අර්ජුන් සර්ට ආරාධනා කරනවා. ඔව්. අද දින අප සාකච්ඡා කරන මෙම වැඩසටහන යටතේ අපි මුලින්ම අපේ අවධානය යොමු කරමු පළමු පේපරය, එහෙම නැත්නම් අපේ MCQ ප්‍රශ්න පත්‍රය දෙසට. මෙහිදී අප බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙහි ලකුණු ලැබෙන ආකාරය සඳහන් කරොත් එහෙම ලකුණු 100න් ලකුණු 50ක්ම ලැබෙන්නේ MCQ එහෙම නැත්නම් තෝරා ගැනීමේ ප්‍රශ්න වලට. ප්‍රශ්න 50ක් තිබෙනවා ඔබට. එහිදී ඔබ හැම ප්‍රශ්නයක් සඳහාම නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණක් හිමි වෙනවා. එමෙන්ම මෙහිදී ඔබ වැදගත් ලෙස සැලකිය යුතු කරුණු මොනවාද? මේ කාල කළමනාකරණය ඉතාමත් වැදගත්. එහිදී සෑම ප්‍රශ්නයක් ගැනම සෑම ප්‍රශ්නයක් කෙරෙහිම අවධානය යොමු කර හොඳින් කියවා පිළිතුරු ලබා දිය යුතුයි. ඒ වගේම ඔබ දැන සිටිය යුතුයි විනාඩි 2ක් පමණ කාලයක් තමයි මේ සඳහා ඔබට ප්‍රශ්නයකට වැය කිරීමට සිදුවන්නේ. එහිදී පැය භාගයක් නැත්නම් පැයක් තුලදී ප්‍රශ්න 25ක් 30ක සීමාවක් දක්වා ඔබ යා යුතුයි. ඉන් අනතුරුව ඔබට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ මෙහිදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී, එනම් MCQ සඳහා පිළිතුරු සැපයීමේදී අතරමඟදී ඔබ ඉතාම අපහසු ප්‍රශ්නයක් ලැබුණොත් ඒ කෙරෙහි අවධානය යොමු කරමින් කාලය ගත කරන්න එපා. එය මගහැර යමින් එම නැත්නම් ඒ සඳහා අදාළ පිළිතුර තෝරා ගැනීමට අපහසු නම් පසුව ඒ සඳහා පිළිතුර සැපයීමට හෝ ඒ සඳහා ඔබට සුදුසුයි යයි සිතන පිළිතුරක් ලබා දෙන්න. ඉන් අනතුරුව ඉදිරියට යන්න මක් නිසාදයක් ඉදිරියේදී පහසු ගැටලු ඔබ අතින් මගහැරීමට පුළුවන් එහෙම නොවුනහොත්. ඉන් අනතුරුව කියන්න ඕනේ මේ ගැටලු වලට මුහුණ දීමේදී මේ සමහර ගැටලු තිබෙනවා ඔබට එහි ක්‍රමය හරියාකාරව වැටහුණේ නැත්නම් ඔබට ඒ ගැටලුව කිසිසේත් විසඳිය නොහැකි. උදාහරණයක් විදිහට අපි ප්‍රතිරෝධ ජාල ප්‍රශ්නයක් වගේ එකක් ගත්තොත් 2015 ඔබට දැක්ගත හැකි එම ප්‍රශ්නය. එහිදී ඔබ දැනගත යුතුයි ඒ අතර තිබෙන කම්බි කැබලි ඉවත් කොට මේ සඳහා පිළිතුර සෙවිය යුතුයි යන්න. එය ඔබට නොවැටහි නම් ඒ කෙරෙහි කොච්චර අපි බලාපොරොත්තු වුණත් බලාගෙන සිටියත් ඒ සඳහා පිළිතුරු ලබා ගැනීමට ඔබට නොහැකි. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ මේ සඳහා පිළිතුර ඔබට එක එල්ලේ ලබා නොදිය හැකි නම් ඔබ ඉන් අනතුරුව තිබෙන පිළිතුරු ප්‍රශ්න සඳහා යොමු විය යුතුයි. ඇත්තටම එතනදී අර්ජුස අපි දැනගත යුතුයි දරුවා ප්‍රශ්නයක් අතහැරලා ගමන් කරනවා නම් ඒ ප්‍රශ්නය බහුවර්ණ කොලේ නිවැරදිව ලකුණු කරගත යුතුයි. නැත්නම් එක බහුවර්ණයක් ලකුණු කරගන්න බැරි වුණොත් ඒවා මගහැරීමක් වෙනවා. එතකොට 30 උදාහරණයක් විදිහට 30 ප්‍රශ්නේ අතහැරියොත් 31 පිළිතුර සමහරකට අපේ වැරදියට 30ට ලකුණු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් බොහෝ දුවල පුතාලෙන් අපි දකිනවා. ඒ වගේ වෙලාවට ඉතා වැදගත් වෙන්නේ ඒ සඳහා පිළිතුරක් සැපයීමයි. බොහෝ විට නොමැතිනම් ඔබට කාලයද එළඹෙන්නේ නැහැ. මක් නිසාද මේ කාලය සමග සටනක් වන බැවින්.
ඊළඟට මේ සඳහා එක එක ක්‍රම භාවිතා කර යුතුයි. එක එක ප්‍රශ්නවලට විවිධ ක්‍රම සමහර ප්‍රශ්න සඳහා අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි. මේ සඳහා විනාඩි 2කින් විසඳීමේ හැකියාව තිබෙනවා. MCQ ප්‍රශ්නයක් නම් ඒ අනුව කෙටි ගණනය කිරීම ප්‍රස්ථාර වගේ ප්‍රශ්නයකදී ඔබට කිනම් ප්‍රස්ථාරයේද උචිත යන්න ප්‍රස්ථාර අදාළ නොවන ප්‍රස්ථාර ඉවත් කිරීමෙන් ඔබට පිළිතුරට ළඟා විය හැකි. එවැනි ක්‍රම උපයෝගී කරගෙන මේ සඳහා පිළිතුරු ලබා දීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඉන් අනතුරු අපි ව්‍යුහගත රචනා පිළිබඳව අවධානය යොමු කරොත් ව්‍යුහගත රචනා සඳහා ප්‍රශ්න 4ක් ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රශ්න 4න් ඔබගේ පරීක්ෂණ සම්බන්ධ දැනුමයි පරීක්ෂා කෙරෙන්නේ. මින් ප්‍රශ්න 2ක් පමණ බොහෝ දුරට ඔබ කළ ප්‍රශ්න වලින් එමනම් ඔබ පහුගිය විභාගවලදී සැපයූ උත්තර සහ ඔබගේ අධ්‍යයන කටයුතු වලින් අනිවාර්යයෙන්ම ඔබට පිළිතුරු ලබා දිය හැකි. තවත් ප්‍රශ්න 2ක් පමණ තමයි බොහෝ වෙලාවට අලුත් ආකාරයේ නවමු ප්‍රශ්න ඔබට ලැබෙන්නේ. ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න අපි සාකච්ඡා කිරීමේදීත් බලාපොරොත්තු වෙමු ඉදිරියට එවැනි ප්‍රශ්නයක් කෙලෙසද උත්තර ලබා දෙන්නේ කියලා. අනිත් කාරණේ තමයි මෙහිදී ඔබ පොයින්ට් ෆෝම් එකෙන් එහෙම නැත්නම් හරියටම කාරණේ හරියටම හේතුව දැක්විය යුතුයි. එහෙම නැතුව ඔබ උදාහරණයක් විදිහට අපි වාත ස්කන්ධය කියන තැනට වාත ප්‍රමාණය වැනි පිළිතුරු ලබා දීමෙන් ඔබේ ලකුණු අහිමි වීමට පුළුවන්. අනිත් එක තමයි මෙහිදී ඔබට ලබා දී තිබෙන ඉඩ ප්‍රමාණය බොහෝ දුරට සෑහෙනව ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට. එහෙම නැතුව රචනා ආකාරයට පිළිතුරු සොයන්න යන්න එපා. ඉන් අනතුරු අපි රචනා පිළිබඳව සැලකිල්ල යොමු කරොත් ප්‍රශ්න 5 සිට එතන ප්‍රශ්න 10ක් තිබෙනවා. එයින් ප්‍රශ්න 8ක් තිබෙනවා. ප්‍රශ්න 8කින් ප්‍රශ්න 4ක් සඳහා උත්තර ලබා දිය යුතුයි. මේදී එකපාරටම ගණන් හදන්න යෑමට වඩා බොහෝ දුරට කියවා බලා විනාඩි 5ක් 10ක් වැයකොට කියවා බලා හොඳින් ලේසි ප්‍රශ්න 4ක් තෝරා ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. ඉන් අනතුරුව මෙහිදී විවිධ ප්‍රශ්න විවිධ ආකාරයෙන් ගොඩනැගී තිබෙන්නේ. සමහර ළමුන් කැමති ඡේදාකාරයේ ප්‍රශ්න වලට ගණන් සෑදීමේ ප්‍රශ්න වලට ඒ අනුව ඔබට සුදුසු යයි සිතෙන ඔබට නිවැරදිව මුළු ලකුණුම ලබා ගත හැකි සිතෙන ප්‍රශ්න සඳහා යොමු වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ තමයි අපේ සාමාන්‍යයෙන් අපි දැක්වුවොත් මේ ප්‍රශ්න පත්‍රයේ සැකසී ඇති ආකාරය සහ ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය. දැන් මින් අනතුරු අපි යොමු වෙමු මේ එක් ප්‍රශ්නය සඳහා කෙලෙසද MCQ ප්‍රශ්න පත්‍රයටත් වඩා දෙවන ප්‍රශ්න පත්‍රයේදී අප කොහොමද යොමු විය යුත්තේ කියන කාරණය සඳහා නේද? ඇත්තටම මම පොඩි ඔබේ අදහසට එකතු කිරීමක් එකතු කරනවා. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍ර දුවල පුතාලා තෝරාගද්දී පළමුව මා ඔබෙන් ඉල්ලා සිටිනවා මුල ඉඳන් ප්‍රශ්න පත්‍රේ චුට්ටක් මතු පිටින් කියවලා බලන්න. විනාඩි 5ක් වගේ අරගෙන මතු පිටින් කියවලා බලන්න. මොකද දුවල පුතාලා ওই ප්‍රශ්න පත්‍රයේ තුල ඔබ බහුවර්ණ දැන් කරලා තියෙද්දී ඔබට දකින්න ඇති බොහෝ විට පළමු ප්‍රශ්න 10 වගේ ලේසි ප්‍රශ්න තියෙනවා. ඉන්පසු ඔබට දිගට කරගෙන යද්දී ඉන්පසු මැද වගේ ප්‍රශ්න පත්‍රයේ අමාරු ප්‍රශ්න සමූහයක් ඔබට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉන්පසු නැවත අවසාන ප්‍රශ්න 10 15 වගේ ලේසි ප්‍රශ්න විදිහට තියෙනවා. එතකොට ඔබ ප්‍රශ්න පත්‍රයේ මැදදී අමාරු ප්‍රශ්න වලදී ගොඩාක් ඒවට කාලය වැය කරොත් සමහරවිට පේපර් එක ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ අවසානට යද්දී අපිට කාලේ මදි වෙනවා කරගෙන යන්න. ඒතකොට අපි අවසානට දුවල පුතාලා ගොඩාක් අය ඇවිල්ලා කියන කරුණ තමයි කාලේ මදි වුණා. වෙලාව මදි වුණා. එතකොට අපි අවසානට තමයි දැක්කේ ලොකුවට ඒ කියන්නේ ලේසිවට කරන්න පුළුවන් දේවල් අපි අවසානට දැක්කේ. ඒ අදහස් එන්නේ දුවල පුතාලා අවසානට ප්‍රශ්න පත්‍රයේ ලේස් ටික දකින්න නිසා. ඒ නිසා මතු පිටින් ප්‍රශ්න පත්‍රය ඉස්සලා කියවන්න ඕනේ. කියවුවාම අපිට තේරෙනවා මේ ප්‍රශ්න පුළුවන් මේ ප්‍රශ්න බෑ මේ ප්‍රශ්න පොඩ්ඩක් අපි වැඩිපුර කාලය ගත යුතුයි කියන අදහස. නිසා ප්‍රශ්න පත්‍රයේ තුල අය කොටස් 3ක් විදියට අපි කියවලා බැලුවා නම් හොඳයි කියලා මට හිතෙනවා ගොඩාක්. අපි එහෙනම් ව්‍යුහගත රචනා වලට යමු වුණොත් ව්‍යුහගත රචනා ප්‍රශ්න එහෙම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න කියන්නේ අපි බොහෝ විට අප විද්‍යාගාරය තුල සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණ
මත පදනම් වන ප්‍රශ්න. එතනදී දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ කිරීමේ කුසලතා. විද්‍යාගාරය තුළ උපකරණ භාවිතයේ කුසලතාවය. එවම විද්‍යාගාරය තුළ උපකරණ වල ආරක්ෂාව. ඒ වගේම විද්‍යාගාර උපකරණ නිවැරදිව හඳුනා ගැනීම. ඒ සියලුම කරුණු මෙහිදී භාවිතා කරනවා. ඔබෙන් මේ දැනුම බලාපොරොත්තු වෙන. ඒ වගේදී නියමාකාර උපකරණ අවශ්‍ය සුදුසු උපකරණ තෝරාගත යුතුයි. ඒ තෝරා ගැනීම වලදී දුවල පුතාලා කොහොමද ඒ උපකරණ නිවැරදිව තෝරාගන්නේ කියන අදහස බොහෝ විට බලාපොරොත්තු වෙනවා එතනින්. අපි පළමු ප්‍රශ්නෙට ගියොත් පළමු ප්‍රශ්නේ ව්‍යුහගත රචනාවල බොහෝ විට දුවල පුතාලට ලැබෙන්නේ මූලික මිනුම් උපකරණ හා සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට අප දැන් අලුත් විෂය තුල අප බැලුවාම බොහෝ විට මූලික මිනුම් උපකරණ යටතේදී දුවල පුතාලාට එන ප්‍රශ්නය මූලික මිනුම් උපකරණ ලබා දී ඒ ඇසුරෙන් මොකක් හරි අපි උදාහරණයක් ලෙස කිව්වොත් එම වස්තුවක ඝනත්වය, ස්කන්ධය, ඒ වගේම විශාල අපට ගණනය කළ නොහැකි වස්තුවක මොන පරිමාවක් එවැනි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැත්නම් අඩංගු භාජනයක් තුල අඩංගු කළ හැකි ද්‍රව පරිමාව ඒ වගේ දෙයක් හොයන්න අවසානට බලාපොරොත්තු වෙනවා. ඒ අර්ථයේ මූලික මිනුම් උපකරණ සීරුම් සිද්ධාන්තයෙන් දුවල පුතාලයන් අහන්න උත්සාහ කරනවා. එතකොට අපි මුලින්ම බැලුවොත් උදාහරණයක් විදිහට මම කිව්වොත් බල සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය වැනි ප්‍රශ්නයක් දුවල පුතාලට ලැබුණොත් 2005 අතරම බල සමාන්ත්‍රාශ්‍ර ප්‍රශ්නේ ලබා දී තියෙනවා. එහිදී දුවල පුතාලට තේරෙනවා එතනදී මූලික මිනුම් උපකරණ පැත්තට යොමු නොවි බල සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය. එහෙම නැත්නම් බල දෙකක සංප්‍රයුක්තය පිළිබඳව දැනුම භාවිතා කරන්න, ඒ කියන්නේ ඒක සොයන්නේ කෙසේද කියන එක හොයන්නයි උත්සාහ කරන්නේ. එහිදී සම්පූර්ණ පරීක්ෂණය එතනදී දුවල පුතාලා දැනගත යුතුයි. එතනදී අර මා කිව්ව පරිදි පරිමාවක් හොයන්න, ඝනත්වයක් හොයන්න එහෙම වෙන්නේ නැහැ. නමුත් මේකට උඩුකුරු තෙරපුම වගේ දෙයක් දාන්න පුළුවන්. බල සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේයට ගල් කැටයක් සම්බන්ධ කරමින් බීකරයක් තබා ද්‍රව ස්ථිතිය පැත්තට දාන්න පුළුවන්. තිරේ එතකොට දුවල පුතාලාට ඒක ලබා දුන්නොත් අපේ තිරේ දිස් වෙන පරිදි බල සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය Q කියන භාරය වෙනුවට දුවල පුතාලාට දෙන්න පුළුවන් ද්‍රව ස්ථිතිය පැත්තෙන්, යාන්ත්‍ර විද්‍යාව පැත්තෙන් ඒකට සම්බන්ධ කරමින් මේ පරීක්ෂණයට යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ කරගන්න පුළුවන්. 2005 එක පැහැදිලිව දුවල පුතාලාට ප්‍රශ්න කරද්දී හම්බ වෙනවා. ඊට අමතරව පළවෙනි ප්‍රශ්නෙට අර්ජුන සර් අපට එන්න පුළුවන් පළමු ප්‍රශ්නෙට මූලික මිනුම් උපකරණයක් සම්බන්ධ කරලා. එතකොට අපේ දෙවෙන රූපරාමයේදී ඔබට පෙන්වන්නේ 2004 ප්‍රශ්නයේදී මූලික මිනුම් උපකරණයක් සම්බන්ධ කරලා මයික්‍රොස්කෝප් ආමානයක් ආකාරය. එහිදී අවම මිනුම සෙවීම ඔබේ දැනුම පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මෙහිදී පාඨාංකයක් නිවැරදිව කියවා ගන්න කෙසේද? මෙම මිනුම් උපකරණය විශේෂයෙන් අප භාවිතා කරන්නේ කෙලෙසද? මෙහිදී උදාහරණයක් විදිහට ගෝලයක නම් මැනිය යුත්තේ කෙලෙසද? අපි විස්කම්භය මැනීමේදී අවස්ථා කිහිපයක යොදාගෙන සාමාන්‍ය අගය ගැනීම ඒ පිළිබඳව අවධානය එහිදී අනිවාර්යෙන් දුවල පුතාලා දැනගත යුතුයි සියලුම කොටස් නම් කිරීමට තමයි මෙතන එක ලකුණක් දෙන්නේ. එහිදී ඒක අනිවාර්යෙන් දැනගත යුතුයි එක් කොටසක් වැරදුනොත් ලකුණු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි උපකරණේ භාවිතයේදී සැලකිය යුතු කරුණු මෙහිදී දැන් රූපරාමුවේ පරිදි 2004 ප්‍රශ්නයේදී බෝලයක විස්කම්භයක් මැනීම සම්බන්ධව රූපරාමුවේ තියෙන්නේ. එදී උපකරණ නිසි ලෙස තෝරා ගැනීම. උපකරණේ කුමන කොටසද මේ සඳහා භාවිතා වෙන්නේ. ඒ වගේම එහිදී විස්කම්භය අප මැනගත යුත්තේ කෙසේද යන්න බොහෝ විට එතනින් අප ලබා ගන්නවා. ඒ වගේම පළමු ප්‍රශ්නෙට එන්න පුළුවන් දුවල පුතාලට ද්‍රව ස්ථිතිය එහෙම නැත්නම් යාන්ත්‍ර විද්‍යාව ද්‍රව ස්ථිතිය පැත්තෙන් එන්න පුළුවන්. ඒ විට දුවල පුතාලට මිනුම් උපකරණ සම්බන්ධ කරමින් ලබා දෙන්න පුළුවන් U නලය හේයාර උපකරණය වැනි ප්‍රශ්නයක් බොහෝ විට ලබා දෙන්න පුළුවන්. එතකොට U නලය වුණා ද්‍රව මට්ටම් ලකුණු කිරීම, මාවක අතර පාඨාංක ලබා ගැනීම මීටර් කොදෙන් භාවිතා කරන්න පුළුවන්. අප දෙවෙනි ප්‍රශ්නෙට යමු වුණොත් එහෙම දෙවෙනි ප්‍රශ්නයට යමු වුණොත් දෙවෙනි ප්‍රශ්නේ බොහෝ විට දුවල පුතාලා දැනගත යුතුයි තාපය සම්බන්ධ පරීක්ෂණ වලින් තමයි දෙවෙනි ප්‍රශ්නේ දුවල පුතාලට ලැබෙන්නේ. එතකොට තාපය පිළිබඳව දැනුම දුවල පුතාලා බොහෝ විට දැනගත යුතුයි. එහිදී තාපය සම්බන්ධ පරීක්ෂණ සියල්ලම මේ දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ අතරින් අප උදාහරණයක් සැලකුව විට එම උදාහරණේ මම අරන් තියන්නේ මෙතනදී සර්ල් උපකරණය තාප සන්නායකතාවය දුවල පුතාලට පැහැදිලි වීම සඳහා මම මේ ගත් උදාහරණයක්. තාප සන්නායකතාවය අපි සැලකුව විට තාප සන්නායකතාවය සම්බන්ධව සර්ල් උපකරණය අපි භාවිතා කරනවා. සර්ල් උපකරණයේදී
තාප සන්නායනය වන්නේ කෙසේද? ඒ සර්ල් උපකරණයේ කොටස් සම්බන්ධ කරන්නේ කෙසේද? අපට 2008 ප්‍රශ්නය බොහෝ විට තියෙනවා දෝල පුතාලා මේ වෙනකොට ඒවා කරලා ඇති. 2008 ප්‍රශ්නයේ පරිදි රූපරාමයෙන් 2008 ප්‍රශ්නයේ රූපරාමුවක්. එහිදී උෂ්ණත්වමාන නම් කිරීම, ඉන්පුට් එක ලබා දීම, ද්‍රව ලබා ගන්නේ කොහොමද? වාතයේ කුටීරයට ලබා දෙන්නේ කොහොමද? හුමාලයේ ලබා දෙන තැන, ලබා ගන්නා තැන, ඒ සියල්ල දෝල පුතාලා දැනගත යුතුයි. එහිදී තාප සන්නායකතාවය පිළිබඳ දැනුම හා තියරි පැත්ත හොඳින් දැනගත යුතුයි කියලා මම බොහෝ විශ්වාස කරනවා. ඒ වගේම මේව ප්‍රශ්නෙට තව අප උදාහරණයක් ගත්තොත් මිශ්‍රණ ක්‍රමය වගේ උදාහරණයක් අරජු සර්. මිශ්‍රණ ක්‍රම වගේ උදාහරණයක් ගත්තොත් අපට මිශ්‍රණ ක්‍රමයේදී දෝල පුතාලා දන්නවා කිසියම් ඊයම් වැනි නැත්නම් යකඩ වැනි බෝලවල විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීම. ඉතින් දෝල පුතාලා මෙම පරීක්ෂණය සිදු කරන්නේ කෙසේද? අප තියරි වලදී මුලින් විස්තර කරා මේ සියලුම දේ. එතකොට සිදු කරන්නේ කෙසේද? මේ පරීක්ෂණයේදී යොදාගත යුතු ඇටවුම කොමක්ද? ඇටවුම නම් කිරීම. ඒ වගේම මෙම පරීක්ෂණය සිදු කිරීමේදී දෝල පුතාලා කුමක්ද මේ පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ? තාපහානිය වන්නේ කෙසේද? තාපහානිය අවම කරගන්නේ කෙසේද? රූපරාමයේ තියෙන 2011 ප්‍රශ්නය. ඇත්තටම එතනදී දෝල පුතාලා 2011 ප්‍රශ්නයක් බැලුවොත් දෝල පුතාලා දකිනවා අර සාම්ප්‍රදායික ලෙසම මිශ්‍රණ ක්‍රමය පරීක්ෂණයම නෙමෙයි. එතනදී ස්ටයිරිෆෝම් කෝප්පයක තාප හානිය හා තඹ කැලරිමීටරයේ තාප හානිය සංසන්දනය කරනවා. ඇත්තටම අලුත් විෂය තුල බලාපොරොත්තු වෙන දොළකින් ප්‍රායෝගිකත්වයේ බොහෝ විට ප්‍රායෝගිකත්වයේ ස්ටයිරිෆෝම් කෝප්පයක් යනවා අර අප නිස්කැෆේ සඳහා භාවිතා කරන කෝප්පයක්. එහිදී තාප හානිය අවමුණොත් තමයි නිමින් නැත්තේ ඒ අදාළ ද්‍රවය. එතකොට ඒ පිළිබඳව දැනුම බොහෝ විට දොළ පුතාලාගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට එවැනි ප්‍රශ්නයක් දොළ පුතාලාට කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒවා පිළිබඳ සියලුම අවබෝධයන් අප බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම ප්‍රායෝගිකව කෙලෙසද ඔබ ඉගෙනගත් දේ භාවිතා කරන්නේ යන්න අපි මෙහිදී ඇත්තෙන්ම විෂය නිර්දේශයේ මූලික අරමුණ වෙන්නේ මෙය ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඇත්තෙන්ම ඔබ භෞතික විද්‍යාව හදාරීමේ අරමුණ වන්නේත් එයයි. ප්‍රායෝගික දේවල් පිළිබඳ ඔබේ දැනීම පුළුල් වීම එහෙම නැත්නම් ඔබ සිතන ආකාරයේ පුළුල් වීම කියන කාරණයයි. එහිදී එවැනි දේ අපේක්ෂා කරමින් තමයි මෙවැනි ප්‍රශ්න ඔබට ඉදිරිපත් කර තිබෙන්නේ. අපිට අනතුරු අපි තුන්වන ප්‍රශ්නෙට යමු වුණොත් තුන්වන ප්‍රශ්නේ දොළ පුතාලාට බොහෝ විට ලැබෙන්නේ දොළ පුතාලා ආලෝකීය සම්බන්ධව නැත්නම් දෝලන හා තරංග සම්බන්ධව කියන තරංග සම්බන්ධව දැනුම පිළිබඳව බොහෝ විග්‍රහයක් තුන්වන ප්‍රශ්නෙන් බලාපොරොත්තු වෙනවා. එහිදී දොළ පුතාලා දන්නවා භෞතික විද්‍යාව විෂය තුල තුන්වන ප්‍රශ්න ආලෝකීය විෂය කරුණු ආලෝකීය සම්බන්ධව පරීක්ෂණ දෝලන හා තරංග සම්බන්ධ පරීක්ෂණ රාශියක් අප සිදු කරනවා. එහිදී තුන්වන ප්‍රශ්නය හා හයවන ප්‍රශ්නය කිනකට සම්බන්ධයි. තුන්වන ප්‍රශ්නය තුල ඔබෙන් අහන්නේ දෝලන හා තරංග නම් හයවෙනි ප්‍රශ්නය තුල ආලෝකය ලබා දෙනවා. හයවෙනි ප්‍රශ්නය තුල අහන්නේ දෝලන හා තරංග නම් තුන්වෙනි ප්‍රශ්නය තුල ආලෝකය ලබා දෙනවා. අප මෙහිදී උදාහරණයක් විදියට සලකුණු ලබන්නේ බොහෝ විට ආලෝකය සම්බන්ධව මම මේ තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙවි යයි අප උපකල්පනය කරොත් ආලෝකයේදී දොළ පුතාලාට මතක ඇති බොහෝ පරීක්ෂණ තියෙනවා. ප්‍රිස්ම සම්බන්ධ පරීක්ෂණ, අවම අපගමන කෝණය සෙවීම, ප්‍රිස්ම කෝණය සෙවීම, ඒ වගේම ආලෝකයේ වර්තනාංක සෙවීම සම්බන්ධව. ඉතින් දොළ පුතාලා දැනගත යුතුයි තුන්වෙනි ප්‍රශ්නේ හැටියට මේ ප්‍රශ්නයක ලබා ගන්න උපකරණ කෙසේද, ඇටෝම සකස් කරගන්නේ කෙසේද මේ පිළිබඳව අප දැනගත යුතුයි. මෙහිදී මම 2014 ප්‍රශ්නයේ කොටසක් දොළ පුතාලා රූපරාමුවේ දැක්වෙනවා. එහිදී ඔබට පේනවා ඇති වර්ණාවලි මානය සම්බන්ධ කරගනිමින් වර්ණාවලි මානය රූපරාමුවක් ලබා දී වර්ණාවලි මානයේ LMN කියන ඇන තුන ඒ වගේම PQR කියන ප්‍රිස්මය කොහොමද තියන්නේ? ඒ රූපරාම ඒ කියන්නේ ඒ රූපය අපි ඇඳ දක්වන්න ඕන. ප්‍රිස්මේ නිවැරදිව තබන ආකාරය අපි මුලින් විස්තර කරා. ඒ කොහොමද ප්‍රිස්මේ තබා ගන්නේ? කේන්ද්‍රය, ඒ වගේම පාදයක් ලම්බක ලෙස ඒ පිළිබඳ ඇඳීමේ හැකියාව පවා දොළ පුතාලා බොහෝ විට දැනගත යුතුයි. ඒවා ලකුණු ලබා ගැනීමේදී ඉතා වැදගත් වෙනවා. අපි කලින් වැඩසටහනකදී ඉතාමත් ප්‍රායෝගිකව සිදු කරන්නේ කෙලෙසද යන්න අපි මේදී උපකරණ යොදා ගනිමින් පෙන්වා දුන්නා. ඉතින් දොළ පුතාලා ඇත්තටම දැනගත යුතුයි මේ අප ඒ වැඩසටහන් වලදී විස්තර කරන ලද විෂය කරුණු හදාරමින් දොළ පුතාලා මේ
මේ දේ අප ඉදිරියට ගෙන යා යුතුයි සාකච්ඡාවෙන් ලැබෙන දේ. ඉතින් වර්ණාවලිමානයේ දුලපතලට මතක ඇති ඇත්තටම සීරු මාරු කිරීම, වර්ණාවලිමානයේ කොටස් හඳුනා ගැනීම, ඒ හා සම්බන්ධව පරීක්ෂණ. ඒ වගේම ප්‍රිස්ම සම්බන්ධව සාකච්ඡා කරද්දී දුලපතල දන්නවා ඇත්තටම ප්‍රිස්මයක අවදි කෝණයේ භාවිතයෙන් එහි වර්තන අංකය සෙවීම. එවැනි පරීක්ෂණයක් පිළිබඳව දැනුම පවා ප්‍රිස්ම සම්බන්ධ කරලා ලබා දෙන්න පුළුවන්. එවිට ඔබට එය ලබාගෙන මේ ප්‍රශ්නයකින් තොරව එය මුහුණ දිය හැක ඒ විෂය කරුණු බලා ගත්තාම නේද අර්ජුන් සර්? ඒ වගේම ඇත්තටම අප මේ ආලෝකයේ සම්බන්ධව පරීක්ෂණවලදී දුලපතලට මතක ඇති අප කාච සම්බන්ධව බොහෝ කරුණු සාකච්ඡා කරා. ඒතර කාච සම්බන්ධවත් ව්‍යුහගත රචනාවල බොහෝ දුරට දුලපතලා හොඳ ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. මොකද කාච සම්බන්ධ කරමින් දුලපතාලට කාචයක නාභිදුර සෙවීම. උදාහරණයක් විදිහට කිව්වොත් 2012 ප්‍රශ්නය අපට රූපරාමුවෙන් දර්ශනය වෙනවා. කාචයක නාභිදුර සෙවීමේදී ඒ කාචයේ තබන ආකාරය, ඒ වගේම නිමේෂණ කූර, වස්තු කූර, ඒ තබන ආකාරයේ තිරේ කොතනද පිහිටීම, කිරණය ඇඳීම, ඒ සියල්ල ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එහිදී නාභිදුර ප්‍රස්ථාරික්‍රමයෙන් ගණනය කරන්නේ කෙසේද? ඒ සම්බන්ධ කරුණු බලාපොරොත්තු වෙනවා. එහිදී උපකරණ ඇත්තටම ස්ථානගත කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් දුලපතලට තිබිය යුතුයි. ඔබ මෙතෙක් මේ වෙන විට ඔබ මේ හදාරා ඇතිවාට කිසිදු සැකයක් නැහැ. නමුත් ඔබ තවදුරටත් මේ සඳහා අදහස ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මෙවැනි ප්‍රශ්න මේ ඉදිරිපත් කර තිබෙන ආකාරයේ ප්‍රශ්න කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම වඩාත් යෝග්‍ය වෙනවා නේද? ඒ පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. නැවත ඔබ කරන ලද අභ්‍යාස නැවත බැලීම, ඒ සඳහා අවධානය යොමු කිරීම ඉදිරි කාලයේදී වඩා යෝග්‍ය වෙනවා. ඇත්තටම දුලපතලා මේ වෙනකොට පාඩම් කිරීමට වඩා අප සිදු කළ යුත්තේ පරණ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයෙන් තමාගේ විෂය කරුණු මතක් කර ගැනීම. එවිට පරණ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයෙන් මතක් කරගත් විට විෂය කරුණු සමග ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙසේද, ප්‍රශ්නයකට කොහොමද අපි උත්තර ලියන්නේ කියන එක දුලපතලට අවබෝධ වෙනවා. එහිදී ප්‍රශ්නයේදී අර අසන කරුණු දුලපතලට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඇත්තටම සිදුවිය යුත්තේ. මොකද ඔබ විද්‍යාගාරය තුල කරන ලද පරීක්ෂණ වාර්තා කරන ලද පොත තියෙනවා. එහිදී ඔබට මතක ඇති සාකච්ඡාව කියලා අපි ලියනවා. එහිදී මේ සාකච්ඡාවේදී ගන්නා කරුණු තමයි බොහෝ විට මේදී වැදගත් වෙන්නේ. ඇත්තටම ඒවා තමයි උපකරණ නම් කිරීම, ලයිස්තුගත කිරීම, සාකච්ඡාවේදී සැලකිය යුතු කරුණු අප දක්වීම. ඒවා තමයි බොහෝ විට වැදගත් වන්නේ. අරියාකාරවම පිළිතුරු නිවැරදිවම ඔබ හේතුව දැනගෙන පිළිතුරු සැපයිය යුතුයි. නැතුව එහෙම පිළිතුරු සැපයීමට යෑමෙන් ඔබේ ලකුණු අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. අනිත් කාරණේ බොහෝ දරුවන් ප්‍රශ්නය පිළිබඳ රචනාවක් ලිවීමට යනවා. ලිවීමට උත්සාහ කිරීමෙන් තවදුරටත් ඒ සඳහා හේතුව ඉදිරිපත් වී නොමැති වුවහොත් ඔබට ලකුණක් අහිමි වෙන්නේ නැහැ. කාලය අපතේ යෑමක් පමණයි සිදු වී තිබෙන්නේ. ඒ වගේම දුලපතල දැනගත යුතුයි ප්‍රස්ථාරයක් වගේ දෙයක් දැන් අප ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රස්ථාරයක් වගේ අඳින්න තියෙනවා නම් ඒකේ අවශ්‍ය ස්වායක්ත විචල්‍ය, පරායක්ත විචල්‍ය උක්ත කරලා සමීකරණය සම්පූර්ණ ලබා ගැනීමට එක ලකුණක් තියෙන්නේ. ඒ සඳහා ඔබට ස්ට්‍රක්චර්ඩ් එකේ රූල් දෙකක් හෝ තුනක් තියෙන්නේ. ඒ කාලය තුල එම ඉඩකඩ භාවිතයෙන් ඔබ ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා පෙර සඳහන් කළ පරිදිම අර පහුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමමයි වඩාත් සුදුසුදේ. මක්ටිසාදියත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකකට ඔබට ඉතා ලෙහෙසියෙන් පිළිතුරු සැපයීමට හැකියාව ලැබෙනවා ඒ විදියට අධ්‍යයන කටයුතු කරගෙන ගියොත්. ඇත්තටම ඔව්. ඊළඟ අපි හතරවෙනි ප්‍රශ්නට යමු වුණොත් හතරවෙනි ප්‍රශ්නය සම්බන්ධව දුලපතාලා දන්නවා විද්‍යුතය කියන පාඩමේ විද්‍යුතය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ බොහොමයක් තියෙනවා. ඇත්තටම විද්‍යුතය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ අතරින් දුලපතාලට මෙහිදී ලැබිය හැකි ප්‍රශ්න තියෙනවා. මොකද දුලපතාලා දන්නවා බොහෝ විට මීටර් සේතුව සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තියෙනවා. ඒ වගේම විභවමානය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ 4ක් තියෙනවා. ඒ වගේම දුලපතාලා දන්නවා ඕම් නියමයේ සත්‍යාපනය කිරීම. එවැනි පරීක්ෂණවලදී උපකරණ සම්බන්ධ කිරීම, නිසි ලෙස ධනාග්‍ර ඍණාග්‍ර සම්බන්ධ කිරීම, ඇමීටරය වෝල්ට් මීටරය සම්බන්ධ කිරීම, ඒ වගේම සුදුසු ප්‍රතිරෝධයන් තෝරා ගැනීම, ඒ වගේම ඒ සුදුසු ප්‍රතිරෝධයන් සම්බන්ධ කරන ආකාරය,
උපකරණවල ආරක්ෂාව උදාහරණයක් විදිහට අප වැඩසටහන් වලදී කරා විශේෂ කරුණු මතක් කරද්දී ගැල්වනෝමීටරය වැනි සියුම් උපකරණයක්. එහි අධික ප්‍රතිරෝධයක් ගමන් කරොත් ඒක දැවී යාමක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වා ගැනීම සඳහා දොළපතාලා ගන්නා ක්‍රමවේද. මම අර බොහෝ විට කිව්ව පරිදි මෙහිදී දොළපතාලෙන් බලාපොරොත්තු වෙන ප්‍රායෝගිකත්වය, ප්‍රායෝගික දැනුම. විද්‍යාගාරයට ඔබ ගොස් තියනවාද? විද්‍යාගාරයේ කුමක්ද ඔබ සිදු කළ යුත්තේ කියන එක බලාපොරොත්තු වෙනවා. එහිදී අප උදාහරණයක් විදිහට ගත්තොත් මම තෝරාගෙන තියෙනවා 2013 ස්ට්‍රක්චර්ඩ් එක විද්‍යුතයෙන් ලැබුණු විෂය කරුණු මුලින්ම විෂය කරුණු ඔබෙන් අහනවා 2013 ආලා තිබුණේ මීටර් සේතුව. මීටර් සේතුවට විෂය කරුණු තමයි වින්ස්ටන් සේතුව. වින්ස්ටන් සේතු මූලධර්මයේ න්‍යාය ප්‍රකාශ කරමින් වින්ස්ටන් සේතු පරිපතය ලබා දී එයින් ප්‍රකාශනය විඋප්පන්න කරමින් ඉන්පසු වින්ස්ටන් සේතුවේ භාවිතය ලෙස විද්‍යාගාර තුළ භාවිත වන මීටර් සේතුව ගැන ඔබේ විෂය කරුණු විග්‍රහ කරනවා. එතනද මේ මීටර් සේතුව භාවිතා කරන්නේ කෙසේද? මීටර් සේතුවේ භාවිතයේදී අපේ 2013 ලැබුණු පරිදි ප්‍රතිරෝධයක අගය සොයන්නේ කෙසේද? නොදන්නා ප්‍රතිරෝධයක. එවිට ප්‍රස්ථාරික ක්‍රමය බොහෝ විට වැදගත් වෙනවා. ප්‍රස්ථාරික ක්‍රමයේදී කොහොමද අප උක්ත කරන්නේ ස්වායක්ත විචල්්‍ය කුමක්ද? පරායක්ත විචල්්‍ය කුමක්ද? මේ ස්වායක්ත විචල්්‍ය පරායක්ත විචල්්‍ය වෙන් කර ගන්න ආකාරය මෙන්න මේ සඳහා ධාරා නියාමකයට වඩා ප්‍රතිරෝධ පෙට්ටිය වැදගත් වෙන්නේ කෙසේද ස්වායත්ත විචල්්‍ය ලබා ගැනීමේදී? ඒවා අප දොළපතාලට පැහැදිලිව ඒවා අප විෂය කරුණයටදී විස්තර කරා. එදී ඇයි මීටර් සේතුවේ තඹපතුරු භාවිතා කරන්නේ? තඹපතුරු වයර් වලින් සම්බන්ධ නොකරන්නේ? ඒවා පිළිබඳව බොහෝ විට දොළපතාලා දැනගත යුතුයි. ඊට අමතරව අර්ජුස මේ මීටර් සේතුවට අමතරව දොළපතාලා දැනගත යුතුයි මොකද විබෝමානය. විබෝමානයේදී බොහෝ විට දොළපතාලා දැනගත යුතුයි පරීක්ෂණ 4ක් තියෙනවා. ඒතකොට විබෝමානය සම්බන්ධ වූ පරීක්ෂණ 4දිම බොහෝ විට සම්බන්ධ වන පරිපතය සම්බන්ධ වන ආකාරය සමානයි. අප ඒක විෂය කරුණයටදී විස්තර කරා. එහිදී විබෝමානීය සම්බන්ධව කොහොමද පරිපතයක් සම්බන්ධ කරගන්නේ? විබෝමානීය මේ සඳහා යොදාගන්නේ කෙසේද? විභව අනුක්‍රමණය කියන්නේ මොකක්ද? එම විෂය කරුණු සම්බන්ධව බොහෝ දැනුම ඔබ දොළපතාලට දැනුම් සිටිය යුතුයි ඇත්තටම. ඒ වගේම මේම ප්‍රශ්නයට අර්ජුන්ස එන්න පුළුවන්. මොකද මේ විෂය කරුණු ප්‍රායෝගික පැත්තම නොමැතිව ආව අවස්ථා අප බොහෝ විට ප්‍රාස් පේපර්ස් වලදී දෙක තියෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගැල්වනෝමීටරයක් භාවිතා කරලා ගැල්වනෝමීටරයෙන් ඇමීටරයක් බවට පත් කර ගැනීම. නැත්නම් එයාගේ පරාසය මාරු කර ගැනීම. ඒ වගේ ගැල්වනෝමීටරයක් භාවිතා කරමින් එය වෝල්ට් මීටරයක් බවට පත් කර ගැනීම. එහි පරාසය මාරු කර ගැනීම. එහිදී විද්‍යාගාරය තුළ එවැනි පරීක්ෂණයක් නැහැ. නමුත් අලුතින් දොළපතාලාට එවැනි දෙයක් ගොඩනගා දෙන්න පුළුවන්. මොකද එහිදී දොළපතාලාට ඇටවුමක් සකස් කිරීමේ ඇත්තෙන්ම සිද්ධාන්ත කතා කිරීමේදී අපි බොහෝ පැහැදිලි ලෙස විස්තර කරන ලබනෝ මෙය සිදු කරන්නේ කෙලෙසද යන්න. අනිත් කාරණය තමයි මෙහිදී අර ඔබ කලින් සඳහන් කළ පරිදිම මෙහිදී කෙලෙසද එක් උපකරණ සම්බන්ධ කරන්න යන්න. අපි සාකච්ඡා කරා පහුගිය වැඩසටහන් වලදී මෙහිදී යොදාගත යුතු ස්විච් වර්ගය මොකක්ද? ටකන යතුර යොදන්නේ කොයි අවස්ථාවේදීද? පේනු යතුර යොදාගන්නේ කොයි අවස්ථාවේදීද? ඒ සම්බන්ධව ඇත්තටම වැදගත් වෙනවා. පේනු යතුර, ටකන යතුර මේ දෙක මොකටද යොදන්නේ? ඒකේ වාසි මොකක්ද, අවාසි මොකක්ද? ඒ සම්බන්ධව බොහෝ විට දොළපතාලා දැනගත යුතුයි ඇත්තටම. අර ඒ ප්‍රායෝගික දැනුම විද්‍යාගාරය තුළ දැන් මට මතකයි දොළපතාලා ප්‍රශ්න පත්‍ර අධීක්ෂණකදී සමහර තැන්වල ලියලා තියෙනවා ටකන යතුර වෙනුවට දොළපතාලා වෙනත් වචනයක් භාවිතා කරනවා. අප ඇත්තටම ටකන යතුරට ඉංග්‍රීසියෙන් කියන්නේ ටැප් කී කියලා. නමුත් දොළපතාලා ටැප් වෙනුවට කරාම දාලා කරාම යතුර ලෙස නම් කරනවා. ඇත්තටම කරාම යතුර ලෙස යතුරක් නැහැ. ඒකට කරාම යතුර ලෙස නම් කරාම අපට ඒකට ලකුණු දෙන්න බෑ. මාකි ස්කීම් එකේ තියෙන්නේ එක්කෝ ටැප් කී ලෙස සඳහන් කරනවා නැත්නම් ටකන යතුර ලෙස නැත්නම් ඇඳ දැක්විය හැකි. නැත්නම් ඇඳ දක්වන්න ඕන. ඒකට අර වෙනත් නම් වලින් සඳහන් කිරීමෙන් ලකුණු ලබා දෙන්නේ නැහැ. මොකද විද්‍යාගාරයේ පවතින උපකරණයක් විය යුතුයි මෙය. ඔබ නිවැරදි නාමය දැනගත යුතුයි. අප ඊළඟ අර්ජුන් සර් කතා කරොත් රචනා ප්‍රශ්න දොළපතාලා හොඳට දැන සිටිය යුතුයි. රචනා ප්‍රශ්නවල 5, 6, 7, 8, 9A, 9B, 10A, 10B ලෙස තියෙනවා. එතකොට දොළපතාලා දැනගත යුතුයි 9A, 9B යන ප්‍රශ්න දෙකෙන්
A හෝ B පමණයි සිදු කළ හැක්කේ. 10 A 10 B වල දෙකෙන් A හෝ B පමණයි සිදු කළ යුත්තේ. ඔබ හදිස්සියවත් දෙකම සිදු වුණොත් A හා B යන දෙකම ලිව්වොත් දුවල පුතාලාගේ ප්‍රශ්න දෙකම අධීක්ෂණය කරනවා. එය කලබල විය යුතු කාරණයක් නෙමෙයි. වෙලාව තියෙනවා නම් ලිවිය හැක. එහිදී A හා B යන දෙකම අධීක්ෂණය කරමින් ලකුණු ලබා දෙමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් පවතින ප්‍රශ්නේ තමයි ඔබේ ලකුණ එකතු කරගන්නේ. එතකොට ඒ උදාහරණයක් විදිහට A කොටසට ලකුණු 14ක් තියෙනවා නම් B කොටසට ලකුණු 10ක් තියෙනවා නම් අපි A කොටසේ ලකුණු තමයි දුවලපතාලාගේ ලකුණ විදිහට එකතු කරන්නේ. අනිත් කොටස කපාරිනවා. නමුත් වේලාව පිළිබඳව දුවලපතාලා දැනගත යුතුයි. මොකද A හා B යන දෙකම අපි ලිව්වොත් අපට වෙලාව මදි වෙනවා. එතකොට දුවලපතාලා දැනගත යුතුයි මේ දෙක ලිව්වට අපි බලන්නේ එකයි. ඒ නිසා ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතුයි. නමුත් 5, 6, 7, 8 කියන ප්‍රශ්න දුවලපතාලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒකට කෙලින්ම උත්තර ලියන්න පුළුවන්. ඇත්තට මෙහිදී දුවලපතාලා දැනගත යුතුයි පස්වන ප්‍රශ්නය. පස්වන ප්‍රශ්නේ බොහෝ විට බොහෝ අවුරුදු වල ගොඩ නැගිලා තියෙන්නේ. දුවලපතාලා ප්‍රශ්න පත්‍ර අධීක්ෂණයෙන් දන්නවා දැන්. එය බොහෝ අවුරුදු වල පස්වන ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ යාන්ත්‍ර විද්‍යාව මත. යාන්ත්‍ර විද්‍යාව මත සිද්ධාන්ත. යාන්ත්‍ර විද්‍යාව වෙන ඉතා විශාල ඒකකයක් අපි පාඩම් මාලා දෙකකින් ආවරණය කරන පරිදි වැඩසටහන් විස්තර කරේ. ඒත් යාන්ත්‍ර විද්‍යාව තුළ බොහෝ විෂය කරුණු තියෙනවා. ඇත්තෙන්ම පළමු පත්‍රයේ ප්‍රශ්න 22ක් පමණ ඔබට යොමු වන්නේම ඒ ආසන්න ප්‍රමාණයක්. ඔව්. ඒදී දුවලපතාලා බොහෝ විෂය කරුණු පවතින බැවින් එම යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නය දුවලපතාලා තෝරා ගන්නවා නම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ බොහෝ හොඳ දැනුමක් පැවතිය යුතුයි. නිසා ඒ දැනුම තියෙනවා නම් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. මෙහිදී අප උදාහරණයක් විදිහට ගත්තොත් මම උදාහරණයක් විදිහට ඔබට මේ ප්‍රශ්නය යොමු වීම මේ ප්‍රශ්නේ ලැබීම සම්බන්ධ උදාහරණයක් ගත්තොත් අපි හිතුව ද්‍රව ස්ථිතියෙන් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නේ දුවලපතාලට ලැබෙන්නේයි සිතුනොත්. එවිට ද්‍රව ස්ථිතිය සම්බන්ධ විෂය කරුණු දුවලපතාලා දැනගත යුතුයි. තරල ගතිකය, ඒ වගේම තරල ස්ථිතික තරල, ගතිකය පිළිබඳ සාකච්ඡා කරමින් බර්නලි මූලධර්මය, බර්නලි මූලධර්මයේ අවස්ථා, යෙදිය හැකි අවස්ථා, ඒවා වළංගු වන තත්ත්ව, ඒ වගේම ආකිමිඩිස් මූලධර්මය, ආකිමිඩිස් මූලධර්මයේ යෙදිය හැකි අවස්ථා, ඒ පිළිබඳ පූර්ණ සිද්ධාන්ත දුවලපතාලා දැන සිටිය යුතුයි. මෙහිදී අප දක්වා තිබෙනවා. අප ඇත්තටම මෙහිදී දක්වා තියෙනවා රූපරාමයෙන් දුවලපතාලට මම උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාවේ කොටසක් විග්‍රහ කරොත් බර්න්ලි මූලධර්මය සම්බන්ධ ප්‍රශ්නයක් අපි රූපරාමයේ දක්වලා තිනවා. එහිදී ඔය අනාකූල රේඛා ඇඳීම පවා දුවලපතාලා අනිවාර්යෙන් දැන සිටිය යුතුයි. ඡේදනය නොවන පරිදි අඳින්නේ කෙසේද? ඒ වගේම මෙහා අනවර්ත අනාකූල අසම්පීඩ්‍ය යන තත්ත්ව ඒ සියල්ල ඔබ දැන සිටිය යුතුයි. ඒ වගේම බර්න්ලි මූලධර්මයේ යොදන්නේ කොහොමද? ඉහළ හා පහළ ඔතන දුවලපතාලා දක්වනත් 2013 ඇත්තරම දුවලපතාලාට මේ සම්බන්ධව පූර්ණ සවිස්තරාත්මක ගානක් තියෙනවා කරලා යනවා නම් අපි බර්න්ලි මූලධර්මයේ සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබා ගන්න බොහෝ ප්‍රශ්න සොයාගන්න පුළුවන්. එහිදී දුවලපතාලා කොහොමද බර්න්ලි මූලධර්මයේ තටුවට ඉහළ හා පහළ කොටසට යොදන්නේ? ඒ සම්බන්ධව දැන සිටිය යුතුයි. මේදී අර්ජුන් සර් ඇත්තටම දුවලපතාලා කරන ලොකු වැරද්දක් අවසන් පිළිතුරු වලට යන්නේ නැහැ. අවසන් පිළිතුරට නොයාම නිසා ඔබට ලකුණු අහිමි වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඔබ 2013 වගේ ප්‍රශ්නයක් දකිනවා නම් අවසන් පිළිතුරට යාම සඳහා ලේසි වෙන පරිදි සුළු කිරීම අවම වෙන පරිදි ඒ ගැටලුවේ දීලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එම් පයි සමානයි 3යි. 7න් 22 දාන්න ඕනේ නැහැ. එවිට නමුත් දුවලපතාලා ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව 5 වෙනුවට 7න් 22 දාලා සංකීර්ණ පිළිතුරු ලබා ගන්නවා. ඒ අපේ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණයේදී දකින කරුණා. එහිදී වේලාව ගත වීම බොහෝ විට සිදුවන කරුණා. නිසා ඒ ගැන ඔබ දැනුවත් විය ඉතා පැහැදිලිව එහි සඳහන් වන දෑ ඔබ කියවා බලා පිළිතුරු සැපයීම තමයි වැදගත් වෙන්නේ. අනිත් කාරණේ තමයි අංක 5 ලෙස ඉතා ඡේදයකින් ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. ඡේදයකින් ප්‍රශ්න අහන්නේ ප්‍රශ්නයක් අසන වෙලාවකදී එහිදී ඉතා පහසුයි ඒ සඳහා පිළිතුරු ලබා දීම. ඒ සඳහා ගත වන්නේ කාලය පමණයි. නමුත් කාලය වැය කරමින් ඔබ ඉතා අවබෝධාත්මකව එය කියවුවොත් එහින් ලකුණු 5ක් හෝ 6ක් ඉතා පහසුවෙන් ලබා ගැනීම ඔබට කළ හැකි. ඒ ගැටලු විසඳීමක් නොවේ. ඒ වගේම මෙතනදී ලැබෙන ප්‍රශ්න බොහෝ විට දිග ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අප ඊළඟ රූපරාමුවට යොමු වුණොත්
2014 ප්‍රශ්නේ දුලපතලට මතක ඇති ප්‍රායෝගිකත්වය මිනිසෙකුගේ අස්තිය සම්බන්ධ බල සමතුලිතතාවය. එතකොට බල සමතුලිතතාවයේ වාමාවර්ත කූරණය, දක්ෂිණාවර්ත කූරණය, සිරස් බල විභේදනය, තිරස් බල විභේදනය. ඉතින් රූප රාමුවේ දැක්වෙන පරිදි දුර ලබා දී ඇති ආකාරය සෙන්ටිමීටර් 8, සෙන්ටිමීටර් 10, සෙන්ටිමීටර් 18 ඒ දිග ලබා දී ඇති ආකාරයේ කඩේරි දක්වලා ඒවා තේරුම් ගන්නේ නැහැ බොහෝ දුවල පුතාලා. මේදී ඇත්තටම ප්‍රායෝගිකත්වයේ පැත්තට ගොඩක් යොමු වෙනවා. බල සමතුලිතතාවයේදී කොරගසන මිනිස්සෙක් සම්බන්ධව, පුජ්‍යලෙක් සම්බන්ධව කොහොමද ඔහු බල සමතුලිත කරගන්නේ? ඒ සම්බන්ධව ලොකු දිග ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඊළඟ ප්‍රශ්නයට අපි යොමු වුණොත් 6 වෙනි ප්‍රශ්නය. මම මුලින්ම කිව්වස් පරිදි 6 වෙනි ප්‍රශ්න ඇත්තට රජුන සර් ලැබෙන්නේ අප ස්ට්‍රක්චර්ඩ් එකේ. 3 වෙනි එකේදී ආලෝකය ලැබෙනවා නම් මෙහිදී අපට 6 වෙනි ප්‍රශ්නේ ලෙස ලැබෙන්නේ දෝලන තරංග. ඒතකොට දෝලන තරංග ප්‍රශ්නය මෙහිදී අපට 6 වෙනි ප්‍රශ්නේ ලෙස අපි සැලකියොත් දෝලන තරංග ප්‍රශ්නය සම්බන්ධව දුලපතාල දන්නා තරංග රටා. ඒ වගේම දෝලන තරංග වල අනුනාද නලය. ඒ වගේම දෝලන තරංග වල ධ්වනිමානය. එවැනි බොහෝ දේ ලැබිය හැක. මෙහිදී අප රචනා ප්‍රශ්නට යොමු වෙන බැවින් බොහෝ විට අනුනාද නලයේ ධ්වනිමානයට වඩා තරංග රටා සම්බන්ධව අප උදාහරණ දක්වලා තියෙන්නේ. ඒතකොට තරංග රටා පිළිබඳ දුලපතාලා දැන සිටිය යුතුයි. 2014 ප්‍රශ්න හොඳ අවබෝධයක් තියෙනවා දුලපතාලට. බටනලාවක් සම්බන්ධව ලබා දීලා තරංග රටා උපරිතාන ලබා ගන්න ඇති. උපරිතාන අඳින හැටි, ඒ වගේම නිෂ්පන්ද ප්‍රස්පන්ද නම් කරන ආකාරය, එවම් ප්‍රසංවාද ලැබෙන ආකාරය, ඒ සම්බන්ධ දිග ගණනය කිරීම, වාතයේ ධ්වනි ප්‍රවේගය ලබා ගන්න ආකාරය. එහිදී ඉතා වැදගත් වෙනවා. මෙහිදී දශමස්ථාන බොහෝ සුළු කිරීම, දශමස්ථාන දෙකකට සුළු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොමැතිනම් ඔබට ලකුණු සම්පූර්ණම ලබා දෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව දුලපතාලා දැන සිටිය යුතුයි. නිසා දෝලන තරංග සම්බන්ධව එන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ කියන්නේ අප දකිය යුතු ප්‍රශ්න අප පොඩ්ඩක් ඊගෙන අවධානය යොමු කළ යුතුයි ඇත්තටම. අප දක්වලා තියෙන 6 වෙනි ප්‍රශ්නය ඇටියට ඔතන අර අනුනාද නලයක් මේ නලයක කෙලවර දෙකලවර ලබා දෙන නිෂ්පන්ද ප්‍රස්පන්ද ආකාරයෙන් එයාගේ දිග සම්බන්ධ කරමින් ලබා දෙන ප්‍රශ්නයක්. දුලපතාලා ඒවා දන්නවා. ඒදී සරසුලක් භාවිතා කරලා අනුනාද කරනවා. ඒ වගේම නැත්තම් ඒ අනුනාද අවස්ථාවලට අදාළ සංඛ්‍යාතයන් ගණනය කරනවා. ඒ වගේ දේවල් දුලපතාලට ඇත්තටම බොහොම ලේසි ප්‍රශ්න හැටියට අපි දකිනවා. මොකද අවසානට ඔබ විෂය නිර්දේශය තුල දකිනවා අමාරු පාඩම් වලට යන නිසා. එතනම ඊළඟ අප 7 වෙනි ප්‍රශ්නෙට යොමු වුණොත් දුලපතාලා දන්නවා 7 වෙනි ප්‍රශ්නය අවසාන පාඩම් සම්බන්ධව තමයි ඉන්නේ. නමුත් බොහෝ දුලපතාලා 7 වෙනි ප්‍රශ්නේ අතහරිනවා. මොකද 7 වෙනි ප්‍රශ්නේ බොහෝ දුලපතාලා ඉගෙන ගන්නේ අවසන් මාස 3 තුල පදාර්ථයේ ගුණ කියන පාඩම. අවසන් මාස තුල දුලපතාලා මේ පිළිබඳව හදාරද්දී එතකොට ඔළුවට යාමේ සම්භාවිතාවය අඩුයි. ඒ නිසා දුලපතාලා බොහෝ විට මැලි වෙනවා මේ ප්‍රශ්නේ තෝරගන්න. ඇත්තට මම දකින පරිදි යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයටත් වඩා ඉතාමත් වැදගත් විදියට ඉතාමත් කෙටි පිළිතුරු වලින් ලකුණු ලබා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දුලපතාලා දැනගත යුතුයි 7 වෙනි ප්‍රශ්නේ. අනෙක් කාරණේ තමයි මෙහි අන්තර්ගත විෂය කොටස බොහොම කුඩයි. ඒ වගේම මෙය අවබෝධ කර ගැනීම ලේසි. යම් තාක් මහන්සි පිළිතුරු සැපයීම පහුගිය අවුරුදු වල අපේ ඒක විස්තර කරා පදාර්ථයේ ගුණ කියන පාඩම ප්‍රධාන කොටස් 3යි තියෙන්නේ. එකක් ප්‍රත්‍යස්තතාවය, අනික දුෂ්ටාවිතාවය, අනික පුෂ්ටිකාත්වය. ඒතකොට දුලපතාලා දන්නවා ප්‍රත්‍යස්තතාවයේ ගත්තොත් බොහෝ විෂය කරුණු අඩුයි. පුෂ්ටිකාත්තියේ තමයි මෙතන විෂය කරුණු ටිකක් ගැඹුරින් තියෙන්නේ. දුෂ්ටාවිතාවත් විෂය කරුණු අඩුයි. අප මෙහිදී උදාහරණයක් විදියට පළමු එකකේ සාකච්ඡා කරන ප්‍රත්‍යස්තතාවය. ඔබට ප්‍රත්‍යස්තතාවයේ ප්‍රශ්නයක් ලැබුණොත් ප්‍රත්‍යස්තතාවයේ ප්‍රශ්නය පිළිබඳව දුලපතාලා මොනවද දැනගත යුත්තේ? හුග්ගේ නියමය, හුග්ගේ නියමයේ හැසිරීම, ඒ වගේම දණ්ඩක, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කණුවක, නැත්නම් අස්තියක 2015 වගේ ඇවිල්ලා තියෙන අස්තියක, 2012 ඇවිල්ලා තියෙන කොන්ක්‍රීට් කණුවක ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයේ, ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයේ සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ත සීමාවය, ඒ වගේම ભેදක ලක්ෂ්‍ය ඒවා නම් කිරීම, මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මොකක්ද ලැබෙන්නේ, මෙහි වර්ගඵලයෙන් මොකක්ද ලැබෙන්නේ, ඒ පිළිබඳව බොහෝ කරුණු ඔබ දැන සිටිය යුතුයි. මෙහිදී විෂය කරුණු ඇත්තටම අඩු බැවින් මෙහිදී දුලපතාලා ලකුණු 15න් වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඇටියට අපි මෙය දකිනවා. ඇත්තටම මෙය බොහෝ
අවස්ථාවලදී ඇවිල්ලා තියෙනවා පුෂ්ටිකාතතිය වගේ આવොත් ඡේදයක් එනවා. නමුත් ප්‍රත්‍යස්තතාවය වගේ આવොත් දුලපතාලට ඡේදයක් දෙන්නේ නැහැ. ඒදී ප්‍රස්ථාන කරනවා. එතකොට ඡේදයක් බොහෝ විට ලබා දෙන්නේ අර බාහිර කරුණු දුලපතාලගෙන් අවශ්‍ය නම් බාහිර කරුණු දුලපතාලට දැනගත යුතු නම් බොහෝ විට ඒ හරහා ඡේදයක් ලබා දෙනවා. අප 6 වෙනි ප්‍රශ්නෙට වගේ කිව්වොත් අර ඩොප්ලාචාරණය වැනි එකක් ලබා දුන්නොත් දුලපතාලට 2012 මතක ඇති ආලෝකයේ සම්බන්ධ කළ ඩොප්ලාචාරණය ලබා දෙනවා. එතකොට ඡේදයක් දෙනවා. ඡේදයේ කියවලා අර අර්ජුනස කිව්වා වගේ ලකුණු 8කට ආසන්න ප්‍රමාණයක් ඇත්තට යන්න පුළුවන් ඡේදයේ තුලින් ළමයෙකුට. ඒ බොහෝ විට ඔබ දැන සිටිය යුතු කරුණක්. ඔබ මේ ආශ්‍රිත මෙහි දක්වා තිබූ කරුණු ආශ්‍රිතව යම්කිසි පහුගිය පාස් පේපර් එහෙම නැත්නම් පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම වඩා වැදගත් වෙනවා. යම් මාපාංකය අදාළව යම් මාපාංකයට අදාළ ගණනය කිරීම සහ ඒ සඳහා අදාළ ප්‍රස්තාරයේ කෙලෙසද අපි අඳින්නේ එහි සඳහන් කළ කරුණු ටික. ඇත්තටම ඉන්න අනතුරුව නැවත රූපරාමුවට යොමු වුණොත් රූපරාමුවට යොමු වුණොත් යම් මාපාංක ප්‍රස්තාරයේ ලක්ෂ ලකුණු කිරීම සම්බන්ධව ඒ ලක්ෂ හඳුනා ගැනීම, ීම සීමා හඳුනා ගැනීම ඒ අන්තර්ගතයේ ඔබ අනිවාර්යෙන් දැන සිටිය යුතුයි. ඉන්න අනතුරු අපි ගියොත් එහෙම 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නයේ හැටියට දුලපතාලට ලැබිය හැක්කේ ශේෂ්ඨ සම්බන්ධ දැනුම. ඒතකොට ශේෂ්ඨ කොටස් 3යි විද්‍යුත් ශේෂ්ඨ, චුම්බක ශේෂ්ඨ, ගුරුත්ව ශේෂ්ඨ සම්බන්ධව. ඒතකොට දුලපතාල දන්නවා ගුරුත්ව ශේෂ්ඨ සම්බන්ධව බොහෝ විෂය කරුණු නැහැ. මම මෙහිදී උදාහරණයක් විදිහට දුලපතාලට හමුවේ තබන්නේ විද්‍යුත් ශේෂ්ඨ වැනි ප්‍රශ්නයක් දුලපතාලට යොමු වුණොත් විද්‍යුත් ශේෂ්ඨ සම්බන්ධව විද්‍යුත් ශේෂ්ඨ දැනුම පමණක් නොවේ. එහිදී 2012 වගේ ප්‍රශ්නයක් ගත්තොත් අපි දකිනවා ධාරිත්‍රකයක් ලබා දීලා ධාරිත්‍රකය තුල තහඩු අතර විද්‍යුතයත් සම්බන්ධ කළා තහඩු අතර නිර්මාණය වෙන ශේෂ්ඨය හොයලා ඒ අංශුව ප්‍රායෝගික යෙදීම අංශුවක් කොහොමද චලනය වෙන්නේ කියලා දාලා ඒ විදිහට ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. ප්‍රායෝගිකත්වයේ හැටියට ගත්තොත් එimhe ෆොටෝකොපි මැෂින් එකක් ඡායාරූප පිටපතක් ලබා ගැනීමේදී විද්‍යුත් ශේෂ්ඨයක් කරා තමයි ඒ අංශු ඩොට් ඇලීම සිදු වෙන්නේ. ඒවා චලනය වීම සිදු වෙන්නේ. එහිදී දුලපතාලා දැනගන්න ඕනේ එතනදී අංශුවක සඳහා පළවෙනි තහඩුවේ ඉඳන් දෙවෙනි තහඩුවට ත්වරණය ලබා දීලා නිසලතාවයේ ඉඳන් v ප්‍රවේගයක් ලබා ගත්තොත් v සමාන u ධන at වැනි චලිත සමීකරණ යොදලා දාන්න. එහිදී ඔබ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව දැනුම නැත්නම් මේ ප්‍රශ්නේ අමාරු වෙටනවා. ඒතකොට විද්‍යුත් ශේෂ්ඨ වලට යොමු වෙනවා නම් ඒ සම්බන්ධව බොහෝ දුරට ඔබ දැන සිටිය යුතුයි ඇත්තටම. ඊළඟ අප සැලකිය යුතුයි මේ සම්බන්ධව ධාරිත්‍රක වැනි දෙයක් ඔබට ලබා දුන්නොත්. ඇත්තටම ධාරිත්‍රක වැනි දෙයක් ලබා දුන්නොත් ඒ සම්බන්ධව බොහෝ දේ ඔබෙන් අහන්න පුළුවන්. ධාරිත්‍රකයක් සම්බන්ධව තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය ඒ සම්බන්ධ බොහෝ කරුණු හදාරිය යුතුයි. ඒ වගේම අප 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නයට යොමු වුණොත් 9 ප්‍රශ්නය මම මුලින් කිව්ව පරිදි A B කියලා කොටස් දෙකකට බෙදෙනවා. එහෙම නේද අර්ජුස? එතකොට ඒ කොටසේදී 9 වෙනි ප්‍රශ්නේ දුලපතාලගෙන් බලාපොරොත්තු වෙන්නේ විද්‍යුතය. එතකොට විද්‍යුතය සම්බන්ධ සිද්ධි. B කොටසේදී බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ සිද්ධි. එතකොට බොහෝ විට විද්‍යුතය සම්බන්ධ කරුණු විග්‍රහ කිරීමේදී මෙහිදී යොමු වෙන්න පුළුවන් පරිපතයකට. පරිපතයක් ඔබට ලබා දීමෙන් පරිපතයට V සමානයි IR ඕම් නියමය ලබා දී එහි සමක ප්‍රතිරෝධය සොයමින් ඒ වගේම එහි විද්‍යුත් ක්ෂමතාවය ඒ වගේම විද්‍යුත් ශක්තිය ඒ වගේම කර්චොප් නියමය දැමීමෙන් ධාරාවයන් ලබා ගන්නේ කොහොමද? විශේෂයෙන් විද්‍යුත් ශක්තිය ක්ෂමතාවය සම්බන්ධව බොහෝ කරුණු දුලපතාලා දැනගත යුතුයි. P සමානයි VI සමීකරණය ඒ වගේම P සමානයි I වර්ග R සමීකරණය ඒ සම්බන්ධව ගැටලු දැන සිටිය යුතුයි. එවැනි ප්‍රශ්නයකදී බොහෝ විට ධාරිත්‍රකයක් සම්බන්ධ කරන්න පුළුවන් දුලපතාලාට. ධාරිත්‍රක දැනුම අත්‍යවශ්‍ය වෙනවා එතනදී. අප ඊළඟ B කොටසට යොමු වුණොත් අර්ජුන සර් එතනදී අපට ලැබෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධව ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ දුලපතාලා දන්නවා එය ඩයෝඩය ට්‍රාන්සිස්ටරය IC ලෙස කොටස් 3කට වෙන් වෙනවා. එහිදී ඩයෝඩය සම්බන්ධව තිබුණොත් ඍජුකරණය වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රාන්සිස්ටරය සම්බන්ධව පරිපතයක් ට්‍රාන්සිස්ටරයේ VI ලාක්ෂණික ප්‍රස්ථාර, ඒ ප්‍රස්ථාරයන් ඇඳීම, ඒ ප්‍රස්ථාරයන් සලකුණු කිරීම අප දැන සිටිය යුතුයි. මේදී අප උදාහරණ විස්තර කරන්නේ මම උදාහරණයක් ලෙස දුලපතාලට
විස්තර කරනවා IC එකක් ඔප් ඇම්ප් එකක් ඔප් ඇම්ප් එකක ක්‍රියාකාරීත්වය විස්තර කරනවා. ප්‍රායෝගිකව යෙදීමක් ගැන කතා කරොත් එහෙම මෙහිදී අප මේ දක්වා ඇති ආකාරයට කෙලෙසද LDR එහෙම නැත්නම් ලයිට් ඩිපෙන්ඩන්ට් රෙසිස්ටර් එකක් සමග කොහොමද ඔප් ඇම්ප් එකක් භාවිතා කරන්නේ. ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් කිව්වහම එහිදී මේ IC එකේ මෙහි තිබෙන මූලික දේවල් කොහොමද අපි මූලික දේවල් පිළිබඳව දැඩි අවබෝධයක් ලබාගෙන තිබිය සැපයුම් විභවය දෙන්නේ කොහොමද? ඒ වගේම මේ ප්‍රධානය මොකද්ද? ප්‍රතිදානය මොකද්ද? වෝල්ටීයතා ලාභය 10 මේදී ඇත්තෙන්ම ට්‍රාන්සිස්ටරයකුත් සම්බන්ධ කොටයි පරිපතේ ලබාදී. මේදී ඇත්තටම IC එක ගැන දුලපතාලෙන් ඇහුවොත් මේදී අහන්න පුළුවන් ලොකු විශාල පුල් පරාසයක් තුල අහන්න පුළුවන් ඇත්තටම IC එක. මොකද IC එක යනු ඇත්තටම ඔප් ඇම්ප් වගේම ඩිජිටල් පැත්ත. එහෙම නැත්නම් ගේට්ස් තාර්කික ద్వාර පැත්ත බොහෝ විට විග්‍රහ කරනවා. එහිදී තාර්කික ద్వාරාරා පරිපතයකට ලබා දෙමින් යම් කමාන්ඩ් එකක් එහෙම නැත්නම් විධානයක් ගොඩනගන්නේ කෙසේද? එහි කරුණු අවබෝධ කරගෙන තිබේ නම් මෙය ඉතා පහසු ගැටලුවක්. බොහෝ විට පහසු ගැටලුවක්. මක් නිසාද 2012 ඇත්තටම පහසු ප්‍රශ්නයක් එනවා. පරිපතයක් ලබා දීලා ලොජික් ගේට් දීලා තාර්කික එහි බොහෝ ගණනය කිරීම නැහැ. ඔබට ඉතා පහසුවෙන් පිළිතුරු එක එල්ලේ ලබා දිය හැකි. ඒ අනුව ඔබ නිවැරදිව අවබෝධ කරගත යුතුයි. ඇත්තෙන්ම නැවත නැවත අපිට කියන්න තියෙන්නේ පහුගිය අවුරුදු වල ඔබ අධ්‍යයනය කර ඇති කරුණු ඒ දැනීම බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඒ දැනීම නැවත නැවත තහවුරු කර ගැනීමයි අප කළ යුතු වන්නේ. අතරම අප ඊළඟ යොමු වුණොත් එහෙම 10 ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නේ දුලපතාලා දන්නවා ලැබෙන්නේ 10 AB ලෙස කොටස් දෙකක් ලැබෙනවා. එතකොට අප 10 ප්‍රශ්නේ පිළිබඳ පොඩ්ඩක් විග්‍රහ කරොත් 10 AD ලැබෙන්නේ තාපය සම්බන්ධ කරුණු. තාපයේ දෙවෙනි ප්‍රශ්නේ ස්ට්‍රක්චර්ඩ් එකේ දෙකක් ලැබුණේ තාපය. නමුත් 10 A රචනා පැත්ත ස්ට්‍රක්චර්ඩ් එකේ ලැබෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ. ඉතින් තාපය පිළිබඳව විෂය කරුණු දුලපතාලා දැනගත යුතුයි. B කොටසේදී ලැබෙන්නේ විකිරණශීලී පදාර්ථ හා විකිරණ සම්බන්ධ ප්‍රශ්නේ. මෙහිදී 10 A කොටස පිළිබඳව අප සැලකුණොත් තාපය සම්බන්ධව දුලපතාලා දන්නවා බොහෝ විට වායු සම්බන්ධ වායු වල හැසිරීම තාපගතික විද්‍යාවේ පළමු නියමය, ඒ වගේම වායු නියම, බොයිල් නියමය, චාල්ස් නියමය, ඒවට අදාළ වක්‍ර ඇඳීම, ඒ වගේම බොයිල් නියමයේ සත්‍යාපනය කිරීම, ඒ සම්බන්ධව කරුණු ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මේදී ප්‍රායෝගික පැත්තට යමුනොත් එමේ ඉන්ජිමක ක්‍රියාකාරීත්වය 19 ඉන්ජිමක ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ ඇත්තටම තාපගතික විද්‍යාව පළමු නියමයේ මත. එවැනි දේවල් බොහෝ විට දුලපතාලා දැන සිටිය යුතුයි. වර්තමානයේ ප්‍රශ්නවල බොහෝ ප්‍රායෝගිකත්වය බලනවා. ඔබ දන්නවා අර නීපාලයේ භූකම්පනය සිදුවීමත් සමග ඒ ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙනවා. සුනාමි සිද්ධියත් එක්ක ඒ ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙනවා. එතකොට ප්‍රායෝගිකත්වයේ බොහෝ දුලපතාලා දැන සිටිය යුතුයි. නිසා මේ අප ප්‍රායෝගිකත්වය ගැන හිතුවොත් එහෙම වායු නියම ආශ්‍රිතව 19 ඉන්චිමක ක්‍රියාකාරීත්වය. ඇත්තටම වායු නියම හරහා එන එකක්. එහිදී දුලපතාලා දැනගත යුතු ප්‍රස්ථාරය ලැබෙන්නේ කොහොමද? ඒ වගේම ප්‍රස්ථාරය තේරුම් ගන්නා ආකාරය ප්‍රස්ථාරය දක්වනවා එවැනි ප්‍රස්ථාරය බැලුවොත් අප ප්‍රස්ථාරයෙන් කොහොමද PV වක්‍රය නිර්මාණය වෙන්නේ? PV වක්‍රයේ කොහොමද ඒවා ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඒ සම්බන්ධව ශක්තිය ගණනය කරන්නේ කොහොමද? ලබා ගන්න කෙසේද? ඒ සියල්ල දුලපතාලා දැන සිටිය යුතුයි ඇත්තටම. ඉන්පසු අප 10B ප්‍රශ්නෙට යොමු වුණොත් දුලපතාලා දන්නවා 10B ප්‍රශ්නේ. ඇත්තටම 10B ප්‍රශ්නේදී දුලපතාලාට ලැබෙන්නේ පදාර්ථ හා විකිරණ. එහිදී දුලපතාලාට ලැබෙන අවසාන පාඩම හැටියට බොහෝ ඔය පාඩම දුලපතාලා ආවරණය කරගන්නේ නැහැ. මේ පාඩමේ යද්දී විෂය දුලපතාලා විභාගයේ අතහරින තත්ත්වයටපත් වෙනවා. එහිදී දුලපතාලා මේ පිළිබඳව දැනුමක් ලබා ගන්න නැති බැවින් මෙම ප්‍රශ්නය අමාරු ප්‍රශ්නයක් ලෙස ඔබ දකිනවා. නමුත් ඇත්තටම මෙම ප්‍රශ්නයත් කොටස් 3යි අප සාකච්ඡාවේදී විග්‍රහ කරා. දුලපතාලා දන්නවා ඒක කොටස් 3 මොකක්ද කියලා. පළවෙනි එක කෘෂණ වස්තු විකිරණය, කෘෂණ වස්තු වර්ණාවලිය සම්බන්ධව. දෙවෙනි කොටස ප්‍රකාශ විද්‍යුත්ආචරණය, තුන්වෙනි කොටස විකිරණශීලීතාවය. එහිදී කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව අපි කතා කරොත්
දුලපතාලා දන්නවා ඇත්තටම කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව බොහොම පුංචි කරුණු ටිකක් තියෙන්නේ. ස්ටෙෆාන් නියමය. ස්ටෙෆාන් නියමයේ ගණිතමය සම්බන්ධතාවය E සමානයි සිග්මා T4 කියන එක. එහි පද හඳුන්වා ගන්න එක. ඒ වගේම කෘෂණ වස්තු විකිරණ වර්ණාවලියේ ගති ලක්ෂණ අවබෝධ කරගන්න එක. ඒ වගේම වින්ගේ විස්ථාපන නියමය. ඒ වගේම තරංග අංශු දේත්වය. එහෙම නැත්නම් ඩී බ්‍රොග්ලි තරංගායාමයේ සම්බන්ධ දැනුම. ඒ සම්බන්ධව බොහෝ දේ ඔබ ප්‍රශ්න වලින් දකිනවා. බොහොම පුංචි කොටසක් තමයි ඔබට තීර විදියට එතන තියෙන්නේ. ඒතර පහසුවෙන් ඒ සඳහා ඔබට පිළිතුරු සපයා ගන්න පුළුවන් කෘෂණ වස්තු විකිරණයක් ආවොත් ඇත්තටම. එහිදී දුලපතාලා දැන සිටිය යුතුයි කෘෂණ වස්තුවක් සම්බන්ධව මොනවාද අප දැනගත යුත්තේ සමීකරණයන් මොනවාද කෘෂණ වස්තු විකිරණයේ ප්‍රස්ථාරය ඇඳීමේ හැකියාව කොහොමද තියෙන්න ඕන කියන එක අප ඇත්තටම දැන සිටිය යුතුයි. අප අද ඇත්තටම බොහෝ විට ඔබට මීම කාල සීමාව තුළ සාකච්ඡා කරේ ප්‍රශ්න තෝරා ගැනීමේදී මොන ප්‍රශ්නයද මොන අංකයට අදාළව ලැබෙන්නේ කියන එක අවබෝධ වීම සම්බන්ධව. මොකද එහිදී ඔබ දැන සිටිය යුතුයි ප්‍රශ්න අර පත්‍රයක නිකන් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ලියාගෙන යනවට වඩා අපි 5ත් ලියනවා 6ත් ලියනවා 7ත් ලියනවට වඩා පස්වෙනි ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාව කියලා ඔබ දන්නවනම් යාන්ත්‍ර විද්‍යාව විෂය කරුණු ඔබ ඔළුවේ නැත්තම් පස්වෙනි ප්‍රශ්නේ කියවන්න නැතුව අපට යන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට. එතකොට අපි අද මෙතනදී බොහෝ විට ඔබට සාකච්ඡා කරන්න පෙළඹුණේ මේ ප්‍රශ්න තෝරා ගැනීමේදී මේ ප්‍රශ්න කොයිද තියෙන්නේ අන්තර්ගත වෙන්නේ කුමන කරුණද ඒ ප්‍රශ්නවල කුමක්ද ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක බොහෝ කරුණක් ඔබට අවබෝධ වෙන්නේ නැති අතරම. ඇත්තෙන්ම එහිදී කතා කර ප්‍රධාන කාරණය නැවත අප සාරාංශගත කරගතහොත් මෙහිදී මූලිකවම ඔබ දැනගත යුතුයි කාල කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න නේද? කාල කළමනාකරණය කරගෙන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඉතා වේගය ඔබට වැදගත් වේගය පාලනය කරගෙන ඒ සඳහා පිළිතුරු සැපය යුතුයි. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සඳහා නැවත ඔබ කරුණු ඔබ දැන් මේ කරුණු විග්‍රහ කරනවා නම් ඇත්තටම හොඳින් ඔබට මෙයට මුණ දෙන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම අප වැඩසටහන් 10 හා ඔබ එකතු වුණා. ඒ වගේම මේ වැඩසටහන් 10 අන්තර්ගත දේ බැලුවා නම් දුලපතාලා සාර්ථකව මුණ දීලා හොඳ ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ඔබෙන් හිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් විභාගයේ ජය ගනීවි යන අරමුණ අපේ තියෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.